මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කෑගල්ලේ රංවල සහ බෙරගල පදිංචි කරුණා එදිරිසිංහ බිරිඳ සමග සහෝදරයන් වන ආරි එදිරිසිංහ සහ මාලනී එදිරිසිංහ යන සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මේට වසර 20කට පෙර පරලෝ සැපත් වූ ඩී.පී. එදිරිසිංහ පියාණන්ට වසර 5කට පෙර පරලෝ සැපත් වූ කේ.ආර්. පුංචිමැණිකේ මෑණියන්ට සහ වසර 7කට පෙර පරලෝ සැපත් වූ තලගහයායේ විසූ පී. පියසේන පතිරණ ස්වාමි පුරුෂයා ඇතුළු මියගේ සංසාරගත ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට සහ දායකත්වයේ දරන්නා වූ පවුලේ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සහස්සමපිචේ ගාතානත් පද සංහිතා ඒකං ගාතා පදං සීයෝ යං සුත්වා උපසම්මතිති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහදායකත්වයේ දරන්නා වූ එදිරිසිංහ පවුලේ සහෝදරයන් ප්‍රමුඛ ධර්මානුශාසනාවට සවන් දෙන්නා වූ ලක්වාසී ලෝවාසී ප්‍රඥා නාලිකාවේ ශ්‍රාවක පින්නතුනි, ස්වාමීන් වහන්සේ කැමැති පරිදි නිවන් මඟ හෙළි කරන ධර්ම දේශනයක් කියන විවෘත නිදහස් මාතෘකාව තමයි අපිට ලැබී තිබෙන්නේ. මේ මාතෘකාවලදී අපි යම් යම් කරුණු පැහැදිලි කරන අවධාරණය කරනවා. ඒවත් අර සමාජය සමග ජීවත් වීමේදී සමාජයේ ඉදිරිපත් කරන අදහස් අනුව තමයි යම් යම් කරුණු පැහැදිලි කිරීම කරනු ලබන්නේ. අනෝ මේ ගාථාවේ තිබෙනවා ලොකු දෙයක් වෙනකොට පොඩි දෙයක් කරගත්තම ඇති කියන එක. අනේකයි මම මේ අද ඔබට පැහැදිලි කරමින් ඔබගේ බිය ඔබ මේ පිළිබඳව තබා තිබෙන්නා වූ අපහසුභාවය දුරු කරන්න කල්පනා කළේ. මේකේ පෙන්නනවා 1000ක් සහස්ස මපිචේ ගාථා. ගාථා 1000ක් නැත්නම් කවි කියන්නකෝ 1000ක් අහනවා නම් හැබැයි අදාළ ගැඹුර පෙන්වන්න නැති අර්ථයක් නැති අනත්ත පද සහිත අදාළ දුක්ඛ ගාමිනී ප්‍රතිපදාව හෝ දුක්ඛ විනෝද ගාමිනී ප්‍රතිපදාව පෙන්වන්න නැති අනර්ථ පද සහිත පද වැඩක් නැහැ කියලා කියනවා. හන්දයත් ඒකං ගාථා පදං අර්ථයක් ඇති ඒකගාපදයක් පදයක් අහලා සංසිඳනවා නම් අර 1000ට වඩා මේක වටිනවයි කියලා. දැන් කුමක්ද මේකෙන් පෙන්වන්නේ? විශාල මහා විශාල ප්‍රමාණයක් දැනගන්න ඕන නැහැ, පුංචි දෙයකිනුත් දැනගත යුතු දැනගත හැකියි කියලා. දැන් වර්තමාන සමාජය එහෙම කල්පනා කරනවද? සමහර අය පිරිත් පොත අරන් එළි වෙනකල් කියවනවා. සමහර අය වන්දනා කරන්න ගත්තාම පැය ගාණක් වන්දනා කරනවා. මේ වගේ එක එක්කෙනාට අර බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියලා මේ ගාථා ඇති පද ඒවේ අර්ථ තියෙනවා. නමුත් කියවන කෙනාට අර්ථ නැහැ. පාලිය තේරෙන්නේ නැති නිසා සබ්දයක් විතරයි. ඉතින් ඒක අසා නෙමෙයි මෙනෙහි කරලවත් සංසිඳෙන්නේ නැහැ. ඒ මොහොතට සිදුවෙන්නේ යට වෙන එක විතරයි. නමුත් මේ උපසම්මතිය කියන එකේ තේරුම මොනවද සංසිඳෙන්නේ කියලා හොයන්න වෙනවා. එනිසා සමාජය
බොහොම සද්ධාවන්ත ලෙස කාලය අරගෙන යම් යම් දේවල් කියවන උච්චාරණය කරන පාරවල ඉන්නවා. ඒකෙන් යමක් සිදු වෙනවා. ඒ සිත මෝහණයටපත් වීම. දරුවාට භාෂාව තේරුම් නැති වුණාට මවගේ මිහිරි හඬ ආසා සිත සංසුන් වී නිින්ද යනවා. ඒ වගේ ඔබට ඔබේ හිතට එන්න තිබෙනා වූ අදහස් ගොන්නක් ඔබ හිතේ තැන්පත් කරන් තිබෙනවා. මේවා නිකන් ඉන්න වෙලාවට එනවා, එහෙමත් නැත්නම් කාරණා යෙදෙනකොට එනවා. ඒවට කියන විතර්ක කියලා. මේ විතර්ක සමග එන්නා වූ ඔබේ මතය ඔබට වද දෙනවා, කරදර කරනවා, හිත රිදවනවා, පීඩාවටපත් වෙනවා. මේකට ඔබ කැමති නැහැ. එහෙම නැතුව ඉන්න කැමති. එහෙම නැතුව ඉන්න කැමති ක්‍රමයක් විදිහට ඔබ පාවිච්චි කරන්නේ කුමක්ද? ඒවා උපදින්න නැති වෙන්න වෙන දෙයක් සිතට එකතු කරගන්න එක. ඔය ගායනය, සජ්ජායනය කියන කාරණාවලින් එහෙම නැත්නම් තවත් ඔබ මතක තියාගත්ත පාඩම් කරගත්ත කතාවක් ඔස්සේ හිත ගෙනියනවායි කියලා කියන්නේ. එතකොට අර ඔබේ චිත්තාභ්‍යන්තරයේ තියෙන පීඩාව මේ සිතට එකක් ගත්ත නිසා නැති වෙලා යනවා. එන්නේ නැති වෙලා යනවා. එන්නේ නැති නිසා මේ ගත කරපු කාලේ පැයක් නම් පැය තුල ඔබට පුදුම සහනයක් දැනෙනවා. නමුත් ඒක තේරුම් ගන්නේ සහනය ආවේ ඔබේ හිතේ පීඩාවටපත් කරන දේවල් නැති වෙලා නෙමෙයි. සංසිඳිලා නෙමෙයි. වෙනුවට දෙයක් පාවිච්චි කරලා. මේ වර්තමානයේ මෙනෙහි කිරීම, භාවනා කිරීම කියන කාරණාවලදී මෙන්න මේ වෙනුවට දෙයක් පාවිච්චි කිරීම තමයි කරන්නේ. කර්මස්ථාන කියන පදෙත් එහෙමයි. කර්මස්ථාන කියන පදෙත් Tamanගේ ත්‍රිවිධ විතර්කයන් එන්ට නොදී පඨවි, ආපෝ, තේජෝ, වායු මොනවා හරි නිමිත්තක් හදලා ඒක මෙනෙහි කරනවා. ඒ සිත බවටපත් වුනහම ඒ දිගින් දිගටම වැඩෙනකොට ඒක නිරන්තරයෙන් සිතේ රැඳී පවතිනවා. නිසා අනිත්ව එන්නේ නැතුවම එන්නත් ඒකේ දුක නැහැ. දුක නැත්තේ නැති වෙලා නෙමෙයි, යට වෙලා එන්න ඉඩ නැති නිසා. නමුත් මේ පෙන්වන්නේ එහෙම ඒ වගේ දෙයක් කළාට අර්ථයක් නැහැ කියලානේ. සමහර අය වගේ සමහර රාත්‍රියට එක දිගට පිරිත් කියන්න. මෙහෙම කියන්න ගත්තාම වෙන දෙයක් තියෙනවා. තමන්ගේ හිතේ අර අදහස් යටපත් වෙලා යනකොට තමන්ගේ හිත වෙන පැත්තකට හැරෙනවා. ඉතින් ඒක අනාවැකි කීම ආදී විවිධ පැතිවලට ඊට පස්සේ එලි පේන්න පටන් ගන්න එක, තවුරු හරි එක්කලා කතා කරනවා ඇහෙන එක ආදී ආදේශනා පෙළහරට අදාළ දේවල් මතුවෙනවා. ඒවා බොහෝ ලොකු දේවල් වශයෙන් සමාජයට හඳුන්වා දෙනවා ඒ අය. මේ නිසා මේ සිතට යමක් අරගෙන තමන්ගේ ස්වාභාවිකත්වයේ එන්ට්‍රොදී යටපත් කිරීම කියලා කියන්නේ වෙනත් පැත්තකින් සිත මතුවෙන්න දරන උත්සාහයක්. දැන් බුදුදහමෙන් පෙන්වන්නේ වෙනත් පැත්තකින් මතුවෙන්න යට කරන්න කියන එක නෙමෙයි. මේ උපසම්මතියනේ. උපසම්මතිය කියන එකෙන් පෙන්වන්නේ තමන්ගේ නොසන්සුන් වෙන්න තියෙන කාරණා මුලින් ගැලවී යන්න වෙනවා. එතකොට ආයෙ අර කරන්න ඕන නැහැ. මෙනෙහි කර කර ඉන්න ඕන නැහැ. මතුරු ඉන්න ඕන නැහැ. ස්වභාවයෙන්ම සංසුන්ව හිටිය හැකි. අවශ්‍ය දෙයට එකතු වෙන්නත් පුළුවන්, අවශ්‍ය නැත්නම් සංසුන් ඉන්නත් පුළුවන්. මෙන්න මේ කාරණාවේදී මේ සමාජයේ තේරුම් ගන්න ඕන බුදු සමය කියලා කියන්නේ එසේ ගාථා 100,000 ගණනක් ඔස්සේ ඇවිදින් තේරුම් ගන්න ඕන ගැඹුරු සත්‍යයක් නෙවෙයි. ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙකුගේ ආශ්‍රයෙන් ගත්තාම ඉතා සරල පොඩි දෙයක්. දැන් බලන්න ඒකාංගාතා පදං සෙය්‍යෝනේ. දැන් එහෙම ගාථා අපි අනන්තවත් කියලා තියෙනවා. මම කියන දෙයක් තමයි අපමාදෝ අමත පදං සහ පමාදෝ මච්චනෝ පදං දැනගත්තා නම් හොඳටම ඇති කියලා. ඒ පද දෙකේ අදාළ කරුණ තියෙනවා. දැනගත දේ සම්බන්ධයෙන් තියෙනවා කිප්පං ධම්මං විජානාති. මොහොත්තම් මොහොත්තම පිචේ විඤ්ඤෝ. ප්‍රඥාවන්තයෙක් මොහොතක් ඇසුරු කරනවද පණිවරයෙක් මොහොත තුල ධර්මය දැනගන්නවානේ. මොහොත තුල දැනගන්න පුළුවන් දෙයක් කියලානේ පෙන්වන්නේ. අවුරුදු 100ක් හමාරක් යන එකක් කියලා නෙමෙයිනේ. අන්න එසේ ඔබගේ කෙරෙහි අවධානය යොමු කළ හැකියාවකින් අවිදින් ඉන්නවා නම් ඔබට මේ බුදුවරු හෙළි කර වදාලේ ඔබ තුල සිදුවෙන
ප්‍රමාදය නිසා ඔබ දුකට පත්වෙන බව ඒ වලකා ගන්න. මෙන්න මෙහෙම ඔබ ඔබේ ජීවිතේ ඔබට අයිති නැති ඔබේ නොවන දේවල් ඔබේ කරගෙන ඒවා විසින් මෙහෙවන කෙනෙක් බවට පත් වෙලා විශාල කරදරයට මුහුණ දෙලා ඉන්නවා. ඒ ඔය කෑම ඇඳීම නැති කරදරේ රැකියාව නැති කරදරේ නෙමෙයි අපි කියන්නේ. ඒවා සාමාන්‍යයෙන් මව්පියන්ගේ උදව්වෙන් අසල්වාසීන්ගේ උදව්වෙන් රජයේ උදව්වෙන් සංසිඳවා ගත යුතු නැත්නම් විසඳා ගත යුතු ගැටලු. මොකද ජීවනෝපායක් අවශ්‍යයිනේ හැමෝටම. ජීවනෝපායක් සලසා ගැනීම හෝ ගෙයක් හදා ගැනීම හෝ බඩගින්නට ආහාර ගැනීම හෝ කියන කාරණා කාටවත් ගැටලුවක් විය යුතු නැහැ. නමුත් මේ කාරණාවලදී ඔබ මේ සාමාන්‍යයෙන් ඉන්න ස්වභාවය ඔබ සාමාන්‍යයෙන් සන්තෝෂයෙන් ඉන්න ස්වභාවය කියන්නකො කලබලයක් නැතුව. ඒ ඉන්න ස්වභාවයෙන්ම ඔබට ඔබේ අභියෝගවලදී ඉන්න පුළුවන්ද? ඒ අභියෝග හමුවේදී ඔබ නොසන්සුන් වෙනවා, බය වෙනවා, කලබල වෙනවා, හදිස්සි වෙනවා, සිහි නැති වෙලා වැටෙනවා. ඒ මොකක් නිසාද? ඔබ උඩින් සංසුන් වෙලා හිටියට ඇතුළතින් නොසන්සුන් වෙන්න කාරණා ගොඩාක් තියෙන නිසා. අන්න බුදු සමයෙන් පෙන්වන්නේ නොසන්සුන් වෙන්න කාරණා සමාජයේ තිබියදී Taman නොසන්සුන් නොවෙන්න සංසුන්ව සිටින්න පුළුවන් විදිහට චිත්තාභ්‍යන්තරේ දුර්වලකම මකා ගන්නෙ කොහොමද? අන්න ඒ පිළිබඳව යම් සුත්තා උපසම්මති ඒ පිළිබඳ ආසා ඔබ සංසිඳනවා නම් ඒක වටිනවා කියලා පෙන්වන්නේ. දැන් මම මේකට වචන දෙකක් යදුවා ප්‍රමාදය අප්‍රමාදය. තව වචන දෙකක් යදනවා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය. තව එකක් යදනවා පරිහාන ධම්මං හෝ අපරිහාන ධම්මං. මේ අර පද දෙකක් මම ඔය පෙන්වන්නේ. ත්‍රිපිටකේ පුරා මේ වගේ යුගල පද දෙකකින් මේක පෙන්නනවා. ඒ එකකින් ඒක පාඩම් කරගන්න නෙමෙයි. ඒක ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි ඉගෙන ගන්න. ඒ ඔබ තුල ක්‍රියාත්මකට හැටි ඉගෙන ගන්නවා නම් මොකද වෙන්නේ? ඒක තුලින් ඔබට වැරදුන පාර තේරෙනවා. සාමාන්‍යයෙන් පාරක යනකොට වැරදිලා නම් ඒ පාරේ තවත් එහාට යන්නේ නැහනේ. ඊට පස්සේ හරි පාර තෝරගන්නවා. අනවගේ මිනිසාට අවබෝධයක් තියෙන්න වෙනවා මේ සසර ගමන යන පාරේදී සසර ගමන යන ගමනේදී පාරවල් කීයක් මේකේ තියෙනවද? ඒ පාරවල් වල ගියාම ලැබෙන්නේ මොනවද? අනේ ඒ කාරණාව තේරෙන්න වෙනවා. දැන් ඔබ කයෙන් පරලෝ යන්නේ නැහැ. කය මෙහි දමා යනවා. එහෙනම් මොනවද ඉදිරි පැවැත්මට හේතු වෙන කාරණා? ද්‍රව්‍යමය දෙයක්ද? නැහැ. මේ ජීවත් වෙනකොට එක්රැස් කළා වූ අනාගත ඵල උපදින හේතු තමයි අනාගත ඵල සකස් කරලා දෙන්නේ. අන්න අනාගත ඵල උපදින හේතු පව් හේතු වුණාම පවෙන් අනාගතය සකසෙනවා. අනාගත ඵල උපදින හේතු පින් වුණාම පිනෙන් අනාගතය සකසෙනවා. අනාගත ඵල උපදින හේතු ධාන වුණොත් ධානෙන් අනාගතය සකසෙනවා. මේ තමයි පැවැත්මේ හේතු මාර්ග තුනක්. නමුත් සමාජයේ ආකල්පයක් තියෙනවා මේ පව් හේතු නම් හොඳ නෑ තමයි. ධාන හේතු ගැන දන්නෙත් නෑ. පින් හේතු තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ යං සුත්තා උපසම්මති කියලා. අහලා සංසිඳෙන්නේ මේකෙන් කියලා. එහෙමනම් පුඤ්ඤපාප පහිනස්ස කියලා පදයක් තියෙන්න බෑ නේද? පින්පහුව අතහැර දැමූ කෙනාට. එහෙම නැත්නම් අර වචන වලට අපි ගනිමු ආයෙත් පව් හේතු අපුඤ්ඤාභි සංකාර. පින් හේතු පුඤ්ඤාභි සංකාර. පව් පින් හේතු එහෙම නැත්නම් ධාන හේතු ආනිජ්ජාභි සංකාර. එතකොට මේ අபிසංකාර රැස් කරන මාවතාස අபிසංකාර රැස් කිරීම සංසිඳීමක් නෙමෙයි අபிසංස්කරණයෙන් අනාගතය හදන පාරක්. එහෙනම් ඒ තුන් ආකාරයේ ඇසීමෙන් කෙනෙක් සංසිඳෙන්නේ නැහැ. මන්දයත් ඒක කර්ම මාර්ගයේ ආකාර තුනක් කර්ම විපාක.
ඒක අයිති වෙන්නේ කර්ම මාර්ගයට, කර්මයේ සරණට ඇරුණාම ධර්මයේ සරණට නෙවෙයි. එතන තව කර්මයක් තියෙනවා. ඒකත් කර්මයක්. නමුත් ඒ කර්මයට ලැබෙන්නේ ඔය කියන්නා වූ භවගාමී විපාකය නෙවෙයි. ලෞකික විපාකය නෙවෙයි. ඒකට ලැබෙන විපාකය ලෝකෝත්තරයි. ඒක කර්ම රැස් කිරීම වෙනුවට කර්ම රැස් කරන මොහොත කර්ම ශේ කරන මාවත කරගත්තොත් තමයි ලෝකෝත්තර විපාකය හම්බ වෙන්නේ. දැන් වචන දෙකයි. කර්ම රැස් කිරීමේ මාවත, කර්මක් ශේ කිරීමේ මාවත. මෙන්න මේක අසා ශේ කිරීමෙන් ඔබ සංසිඳනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. කොයිතින් අපේ සමාජයේ ගන්න බෑනේ. කර්ම රැස් කිරීමේ මාවතම සැප ලබන මාවත නිවන් මඟ කියන ආකල්පයක් තුල ඉන්න ඇරුණාම මේ ශේ කිරීමේ මාවත කියන එක කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැනේ බොහෝ දෙනෙක්. යොමු කරන අය ඉන්නවා. නමුත් විශාල පිරිසක් ඉන්න තැනකට ගියාම මේක 100ට එක්කෙනෙක් දෙන්නෙක් වෙන තැනට කුඩා වෙනවා. එහෙම දහමක් ලෝකේ එළි වෙලා තිබෙනවා, දේශනා වෙනවා, ලංකාවේ මාධ්‍යවලත් පවතිනවා කියන එක පවා අවධානයට ලක් නොවන අය තමයි වැඩි පිරිසක් ඉන්නේ. එතකොට ඔවුන්ට මොකක්ද අපට වෙන්න පුළුවන් පිළිසරණ? ඔවුන් හිතන ආකාරයෙන් භවගාමී වෙන්න දීලා මේ බුද්ධෝත්පාදයේ මිනිසත් බව ලැබුණ මොහොතකදී අදාළ කටයුත්ත කරන්න තියෙන පාර ඔවුන් විසින් වහගන්න එකට ඉඩ දීලා බලන් ඉන්න එකද කරන්න ඕන? අපි දැනගන්න ඕන කාරණේ අන්න ඒකයි. ඒ නිසා අර්ථයක් ඇති එක ගාතාවක් අසා ඔබ සංසිඳනවා නම් අර්ථයක් නැති අර ගාථා අපික මහා වංශේ ගාථා ටික කියලා ඔක්කොම කියවන්න පුළුවනි. එහෙම නැත්නම් සූත්‍ර පිටකේ තවත් සගාථා වර්ගය තියෙනවා. ගාථාම 10000 ගණනක් තියෙනවා. ඉතින් ඒක අර්ථය දන්නේ නැතුව ඔබ කියනවා අර්ථ නම් ඒවා තිබෙනවා. නමුත් අර්ථය දන්නේ නැතුව පාලියෙන් කියවනවා. එතකොට අපිට කටපාඩම් වෙනවා නේද? තුන් සූත්‍රේ පාඩම්, පිරිත් පොතම කටපාඩම්, නැත්නම් සමහර ඒවා කටපාඩම් ආයේ ඉන්නවනේ. දැන් කටපාඩම් වුණාම කිසි කරදරයක් නැතුව කෙස් දෙක පියාන පැයක් දෙකක් කියාන ගියහැකි. එතකොට ඒකට යොමු වෙලා කියාන යනකොට ලෝකේ සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. ඒ නිසා සංසුන් බවක් ලැබෙනවා. අර ඒක කියවගෙන යාම තුළින් ඔබේ චිත්තාභ්‍යන්තරයට එන්න තියෙන පාර වැහුව ඇරුණාම ඔබ සංසුන්ුනේ බුදුන් වහන්සේ වදාළ සංසිඳීම නෙවෙයි. සංසිඳීමෙන් ලබන සැපත නෙවෙයි, එකක් අරගෙන යටපත් කිරීමෙන් ලබන සැපත, මගහැරීමෙන් ලබන සැපත. මෙන්න මේක තේරුම් ගන්න. එනිසා ඔබගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන හැඟීම් එන්නට නොදී යමක් වැඩි දියුණු කිරීම ලෝකයේ තිබුණු උපක්‍රමයක් කරුණාම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නොවන බව තේරුම් ගන්න. මේ සංසිඳීම සහ නොසංසිඳීම සිදු වෙන්නේ කොහොමද? නැත්නම් සංසිඳීම සහ කලබල වීම. අනේක පිළිබඳ හොයලා බලන්න. එවිට බොහොම පොඩි දෙයකින් මේ වෙන්න ඕන කාරණේ අනුගමනයේ ප්‍රතිපදාවට වැටෙන්න පුළුවන්. බරාර ප්‍රමාදය අප්‍රමාදය කිව්ව වගේ මම ඔකට අනිත්‍යයි නිට්ටයයි පද දෙකක් යොදනවා. මම යොදන පද දෙකේ අර්ථය හැබැයි ඔබ හිතන එක නම් නෙවෙයි. ඔබ අනිත්‍යයි ස්ථිර නැහැ, නිට්ටයයි ස්ථිරයි කියලා හරි හිතන්න පුළුවන්. බාහිර ලෝක දේවල් සම්බන්ධයෙන් එහෙම. නමුත් අපි එක කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධය තුළ අනිත්‍ය නිට්ටය. ඒක දැනගත්තාම ඔබ කරන වැඩේ තේරෙනවා ඔබට. ඔබ පෘථග්ජන භාවයක නම් කොතරම් අනිච්චන් දුක්ඛං අනාත්තා වචනෙන් දැනගෙන හිටියත් ඔබේ සංකල්පය නිට්ටය බව තේරෙනවා. දැන් නිත්‍ය සංකල්පය තුන මොනතරම් ගාථා හැව්වත් ඔබේ නිත්‍ය සංකල්පය අතහැරෙන පාර ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබට දැනගන්න ඕන ඔබේ නිත්‍ය සංකල්පය අනිත්‍ය බවට පත් කරගන්නේ කොහොමද කියන එක විතරයි. ඔබ මම සංකල්පය හදාන පෝෂණය කරන් ඉන්නවා. ඔබට දැනගන්න ඕන මම නොවන සංකල්පය කොහොමද පාවිච්චි කරන්නේ. මෙන්න මේ වගේ පොඩි දෙයකින් මේක දැනගන්න ඕන.
මම සංකල්පය ඔබ හදන් ඉන්නේ ඔබ හිතන ආකාරයෙන් නෙවෙයි. ඔබ ඒකට මම කියයි කයට. නැත්නම් ඔබේ තනතුරට, උපාධියට, ධනවත්කමට. යම් මොහතක යම් දෙයක් සිතට එනම් ඒ එන දේ සමග ඔබ ඇලේ නම් මුලා වේ නම් ගැටේ නම් මුලා වේ නම් එතකොට ඒ ආපු දේ සමග ඔබ බැඳුණා. ඒ ආපු දෙයට තමයි ඒ තන් කියන්නේ. එය ආපු දෙයින් මම හැදෙනවා කියලා නෙපෙන්නන්නේ. එයින් මම හැදෙනවා. ඒක මොකද? ඒ ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධයේ, වෛරයේ, පවපින ධානයට අයිති ඕන දෙයක් විය හැකියි. ඒ රූපේ, ශබ්දේ, ගන්ධ, රසයේ ආදී කොට ඇති දොරවල් හයට අයිති දෙයක් විය හැකියි. ඒ ගැන හිතන්න. කොහොමද මේකෙන් මම හැදෙන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේකට ඒතං මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා කියලා ඔබේ දර්ශනයේ ඒක බව වදාළේ. අන්න දෙකක් ආයෙත් දෙකක් ආව දැනගන්න. ඒතං මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා කෙටි පදයක්. ඔබේහි අර්ථය දැනගෙන ඔබට නේතං මම නේතොහමස්මින් නෙමෙසෝ අත්තා දැනගන්න පුළුවන් නම් අර ගාථා 1000කින් කෙරෙන්නේ නැති වැඩේ මේකේ කෙරෙනවා. අනේ විදිහට පුංචි දෙයකින් මේ දෙපැත්ත කුමක්ද දෙපැත්ත? භවගාමී පැත්ත, භව නිරෝධගාමී පැත්ත. දුකටපත් වෙන පැත්ත, දුකින් මිදෙන පැත්ත. මෙන්න මෙහෙම කාරණා දෙකක් පිළිබඳ විතරමයි බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. මේ පොතේ තිබුණා වුණාට ඔබේ සිතේ සිදුවෙනා වූ න්‍යායක්. දැන් ඔබ බුදුවරයෙක් වුණ ගැනීමෙන් කරන්න ඕන ඔබ භාවිතා කළා වූ ප්‍රමාද න්‍යායට ආයිබවන් කියලා බුදුරජාණන් වහන්සේගේ න්‍යාය පිළිගන්න එක. ඔබට ලොවී ලොවුතුරු සැපතක් නැත්තම් මේ සංසාර ගමනේ අතරක් නැති දුකගාමිනී ප්‍රතිපදාවෙන් නිදහස් වෙන්න ඕන. සාමාන්‍යයෙන් මේ පදේ පාවිච්චි කරන්නකො. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. ඔන්න හොඳට බලන්න. මම මේකෙන් ඕකෝ කියලා දෙන්නම් ඔබට. තථාගතවරු කරන දෙයක් තමයි නූපන් මගක් උපදින එක, උපදවන එක. දැන් බලන්න තථාගතයන් වහන්සේ පහළ වෙනකොට මිනිසුන් කළා වූ පාපය නිසා පාපයෙන් පරලෝ යන මාර්ගය තිබුණද නැද්ද? තිබුණා. මිනිසුන් හොඳ වැඩ කළ නිසා පිනෙන් පරලෝ යන මාර්ගය තිබුණද නැද්ද? තිබුණා. වනාන්තරගත අය ලෞකික ධානය උපදවාගත්ත නිසා ධානයෙන් පරලෝ යන මඟ තිබුණද නැද්ද? තිබුණා. මේ තිබුණ මඟවල නම් කොහොමද බුදුන් වහන්සේගේ මඟ වෙන්නේ? උන්වහන්සේ වෙනත් මඟක් උපදවලා තියෙනවා අනුප්පන්නස්ස මග්ගස්ස. අන්න අපට බුදුන්ගෙන් ගන්න ඕන මේ පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය හෝ ධාන මාර්ගය නෙමෙයි. මේ තුنين භවගාමී වෙනක නිදහස් වෙන්න උන්වහන්සේ වදාලා වූ නූපන් මග උපදවා දුන්නා වූ. එහෙනම් ඔබට භවගාමී මාවත සහ භව නිරෝධගාමී මාවත තේරුණාම ඔබ ඉන්නේ භවගාමී මාවතේ නම් මේකේ විපාකය ඔබට තේරෙනවා. අන්න එහෙම අවධානය යොමු කරන්න බුදුවරයෙක් පහළ වීම තුළ මිනිසාට දුන්නා වූ මේ අනුප්පන්නස්ස මග්ගස්ස නූපන් මග කුමක් සඳහාද? පවේ බැඳී, පිනේ බැඳී, ධානයේ බැඳී සසරේ ඇවිදින්නද? ලෞකික ධානයේ සැපයි කියලා එක බුද්ධහම කියලා හිතාන එකෙන් පරලෝ ගිහින් බඹලෝ ගිහින් කලක් ඉඳලා ආපහු වෙන්නද? දෙවියන් අතරට ගියාපම ජරා මරණය කයක් නැති නිසා අවුරුදු 100ක් එක දවසයි ඒ දවස් 5000ක් 4000ක් ඉඳලා ඉන්නද එතකොට ඒ උප්පන්නස්ස මග්ගස්ස ඒ වෙනකොට ඉපදලා දෙවිච්ච මග. එනිසා බුදුවරු පැහැදිලි කරන්නේ ඒ වෙනකොට ශාස්ත්‍රවරු හෝ මිනිසුන් හෝ අනුගමනය කරන්නා වූ කර්ම මග ඔවුන් සාදාගත්ත මගට එරෙහි සාදාමත් මග නොවන වෙනත් නූපන් මගක්නේ. බුදුන් සරණ යනවා කියන එකේ තේරුම එහෙම නම් මේ නූපන් මග උපදවා ගන්නවා ය අනුගමනය කරනවා කියන එක නේද?
ඔබත් මමත් කටේ කිරිසුන් දෙයන්ට පෙර බුද්ධං සරණං ගච්ඡාමි කියන එකෙන් කිසිවෙක් ඕක දැනගෙන නම් කීවේ නැහැ. මමත් ඇතුළත්. එහෙම ගැඹුරකින් නෙමෙයි අපට ඒක නිකම් පාලියෙන් කිව්වා පස්සේ කාලෙක කවුරු හරි බුදුන් සරණ යම කියලා දුන්නා. නමුත් මිනිසා වෙලාගෙන තිබෙන්නා වූ පීඩාවෙන් මිදෙන්නට තථාගතයන් වහන්සේ වදාළ නූපන් මග සරණ කරගන්නවා. කොහොමද මේ උපන් මගයි නූපන් මගයි අතර පරතරය? උපන් මග පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම. මේ තුනම වෙනම කතා කරනකොට තුනේම පවතින එක දෙයක් මම කියන්නම්. අන්න පවේ ඇලුන පුද්ගලයාට ඒතං මම පව. එතෝහං අස්මින් ඒ මම මගේ. ඒසෝ මේ අත්තා මගේ ආත්මය. පව ආත්ම කොටගෙන ජීවත් වෙනවා. අන්න බුදුදහමේ ආත්ම කියන එක ජීවිතේ නෙමෙයි පෙන්වන්නේ. ඒ ආපු හැඟීමට එකතු වී ක්‍රියා කරනවා නම් ඔහු ආත්ම කොට ගන්නේ මොහොතේ පව. තව ටිකක් එහාට මාරු කරනවා ට්‍රැක් එක. දැන් පිනට නැඹුරු වෙනවා. නම් පු탁 ජන භාවය තුල. දැන් පින කෙරෙහි ඇලෙනවා ගැටෙනවා. දැන් ඊට පස්සේ හුට පින ඒතං මම හේතුහං අස්මින් ඒසෝ මේ අත්තා පින ආත්ම කොට ගන්නවා. එතකොට දෙවියන් අතරට මිනිසුන් අතරට කාමසුගතියට. ඒවා කාම ලෝකයේ ආත්ම කොට ගැනීමක්. කාම ලෝකයේ ආත්ම හැඟීම යටපත් කර ඊට පස්සේ එතන උපදවා ගන්නවා සිතෙහි සංසුන් බවක් රූප ශබ්ද ගන්ධ රස එනවා වෙනකොට දිගට ඉන්න පුළුවන් සමාධියක්. දැන් ලෞකික ධාන රූපාචර හෝ අරූපාවචර. දැන් ඒතං මම එතොහං අස්මෙන් ඒසෝ මේ අත්තා. එතකොට ඔහුට ධානය ඔහුගේ වුණා, ඔහු වුණා ඔහුගේ ආත්ම කොට ගත්තා. දැන් මේ ආත්ම සහ අනාත්ම පදේ දෙක තේරුම් ගන්න ඕන නිසා ආත්මයක් නැහැ කියලා කියා ඉන්නේ නැතුව ජීවිතේ. ආත්ම කොට ගත්තහම තමයි ඒකට ප්‍රතික්‍රියා දක්වමින් ඒකෙන් අනාගත ඵලයක් හැදෙන්නේ. දැන් එහෙමනම් ඔබට මේ ඒකං ගාථා පදං සෙය්‍යෝ කියන එකේ ඒතං මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා පදයක් නේතං මම නේතොහමස්මින් නමේසෝ අත්තා පදයක් දැනගත්තාම ඇති නේද? ඒතං මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා පදයෙන් ප්‍රමාදේ හේවත් භවගාමිත්වය පෙන්නනවා. නේතං මම නේතොහමස්මින් නමේසෝ අත්තා පදයෙන් අප්‍රමාදේ හේවත් භව නිරෝධගාමිත්වය පෙන්නනවා. අර පද දෙකෙන් කෙරෙන්න ඕන දේ කියවුවානේ. අන්න එහෙම ඔබ මේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්මස්වය තුළින් සරලව කෙටියෙන් ඔබ තුළ වෙමින් පවතින දේ සහ ඒ වෙනුවට සිදුවිය යුතු දේට පරිවර්තනය වෙන්න ඕන. ඒක කරගන්නේ කොහොමද කියලා දැනගන්න. දැන් මොනවද මේ ඒතං මම ඊතමස්මින් ඒසෝ යත්තා. ඔබ ජීවත් වෙනකොට ඒ ජීවත් වීම සඳහා පරිහරණය කරන කයේදී කය පාවිච්චි කරන්නේ සිත. සිත පාවිච්චි කරන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සහ සිතෙන් කියන මේ හයෙන් අපිලිවෙලට. ඒ මොහොතේ ඔබ ඉන්නේ මේ අරමුණ තුළ. පොළොව තුළ ඉන්නවා, පොළොව උඩ ඉන්නවා, ඇඳ උඩ ඉන්නවා කියන කතාව වගේ ඔබ ඉන්නේ ඇතුළතින් මේ අරමුණ තුළ. එතකොට මේ අරමුණ තුළට ඔබට සිදුවෙනා වූ වරද තමයි අරමුණෙහි ඇලීම හෝ මුලාව හෝ ගැටීම හෝ මුලාව. ඒක තමයි ඒතං මම වෙන්නේ. ඒ වරද. මන්දයත් ඒ මඤ්ඤ මානෝකෝ බික්කු බද්දෝ මාරස මම වුණොත් මගෙත් වෙනවා, මගේ ආත්මත් වෙනවා. එය භවගාමී පිළිවෙත. කවදාවත් කිසිවෙක් මේ කියන සංකල්පයේ ඒතම් මම කියලත් නැහැ, එතොහන් අස්මින් කියලත් නැහැ, ඒසෝ මේ අත්තා කියලා වචනෙන් කියලා නැහැ. එන අරමුණු සමග ආසක්ත වෙනවට, ඇලෙනවට, ගැටෙනවට, මුලා වෙනවට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නම තමයි ඒ. දැන් ඔබ පවේදී පව ඒතම් මම එතොහමස්මින් ඒසෝ මේ අත්තා කරගෙන, පිනේදී පින ඒතම් මම එතොහමස්මින් ඒසෝ මේ අත්තා කරගෙන, ධානයේදී ධානයේ ඒතම් මම එතොහමස්මින් ඒසෝ පවෙන් භවගාමී, පිනෙන් භවගාමී, ධානෙන් භවගාමී ඔබ උප්පන්නස්ස මග්ගස්ස. උපන් මගේම යනු ඇරුණාම අනුප්පන්නස්ස මග පාවිච්චි වෙන්නේ නැහැ. දැන් මේ තුනටම කියන්න තියෙන භවගාමී කියලා නේද? මේ තුනේදීම මොකද සිදු වෙන්නේ? අනාගත ඵලයක්
උපදින්ට අවශ්‍ය චිත්තාභ්‍යන්තරගත හේතු වීම හේවත් උපාදානය සිදු වෙනවා. දැන් උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවයෙන් ගැලවිලාද? ජාති මරගෙන දෙන්නා උපාදානය බියක් වශයෙන් දකින්ට. අන්න ඒ තමයි මිනිසා භාවිතා කරන මග උප්පන්නස්ස මග. බුදුන් වහන්සේ එතන පෙන්වන්නේ අනුපාදාය මුච්ඡanti. උපාදාන නොවි මිදෙන්න පුළුවන් නම්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ නූපන් මග. ඒ පද දෙක එහෙනම් උපාදානයෙන් සසර ඇවිදින මග, උපාදානයෙන් මිදෙන මග. ඒකං ගාථා පදං සුත්වා අහන්න ඕන පදේ. මෙසේ ඔබ මේක සමීප කරගන්න ඔබට තේරෙන සරල තැනකට. එතකොට තමන් කරන ක්‍රියාව තුළ ක්‍රියාව අවසන් වෙනකොට ඉදිරි ප්‍රතික්‍රියාවක් සඳහා බීජ තැන්පත් වීම කියනා වූ දේ සිදු වෙනවා නම් ඒක භවගාමී සහ පමාද විහාරී කියන බුදු වචනයට අදාළ සීමාව තුළ ඔබ ඉන්නේ. නමුත් විහාර වාසය කරන ප්‍රමාදීව වාසය කරන දැන් ඒ මොහොතෙන් පස්සේ නෙමෙයි ඒ මොහොතම ඔබට අපමාද විහාරී කරගන්නට නේද බුදුන් වහන්සේ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. මන්දයත් පිනෙන් හෝ පවෙන් හෝ ධානයෙන් බව ගාමී නම් ඒක නූපන් මග නෙමෙයි තියෙන මගක්. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමක් තියෙනවා සා තථාගතෝ බව නිරෝධාය ධම්මං දේශේති. ඒ මොහොතේදීම බව ගාමිත්වේ නවත්තන එක නේද නූපන් මග වෙන්නේ. බුදුන් වහන්සේ උපදවාගත්ත එක. නිරෝධාය නිරෝධය පිණිස. ඔබ ඔන්න බව ගාමිත්වය ඔබ තුළ අහම්බෙන් ස්වාභාවිකව සිදු වෙලා තියෙනවා කලක් තිස්සේ. ගුරුපදේශ රහිතවම ඔබට ඒක කරගන්න පුළුවනි. කොයි දේ අල්ලගත්තත්, පව අල්ලගත්තත්, පින අල්ලගත්තත්, ධානය අල්ලගත්තත්, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ තණ්හාව අල්ලගත්තත් අනායාසයෙන්ම ගුරුපදේශ රහිතවම භවගාමී වෙන්න පුළුවනි. වෙලා විඳින්නත් පුළුවන්, සතර ඇවිදින්නත් පුළුවන්, සතර දුකට මැදි වෙන්නත් පුළුවන්. නමුත් ගුරුපදේශ රහිතව භව නිරෝධගාමී වෙන්න බෑ. එහෙම උනේ බුදුවරයෙක් පමණයි. අන්නේ ස්වයම්භූ ඥානයකින් ගුරුපදේශ රහිතව ගිය පුද්ගලයා අනතුරුව ඒ අනුප්පන්නස්ස මග්ගස්ස ඒ සඳහා යන මග ලෝකයට විවෘත කිරීම තමයි ඔය සද්ධර්ම දේශනය කියන අදහසේ පරමාර්ථය. මිනිසා දැනුවත් කිරීම. ඔය වර්තමානයේ ඩෙංගු මදුරුව ගැන, කොරෝනා වෛරසය ගැන, එහෙම නැත්නම් සේනා දලඹුවා ගැන තව නොඑක දැනුවත් වෙන්නේ අර සමාජය දැනුවත් කරනවා. ඒ නොදන්න නිසානේ. මේ බුදුරජාණන් වහන්සේ ඔබ දැනුවත් කරන තැනට ඔබ සවන් දීලා දැනුවත් වෙනවද නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ පන්සලේ තියෙන පිළිමේ, ධර්මයේ කියන්නේ පන්සලේ තියෙන පොත, සංඝයා කියන්නේ පන්සලේ කියලා හාමුදුරුවෝ තෙරුවන් නම දිනු. ඊටපිසෝ භගවරහන් සම්මා සම්බුද්ධෝ කියලා ගාථා තුන උදේ දවල් හවස කියා ඉන්නවා. අර්ථය හොයලා බලන්න නැත්නම් ඒක දුකින් මග ඇරීම සඳහා භාවිතා කළා වූ තවත් උපක්‍රමයක් විතරයි නේද? ඒ වෙලාවට ඔබට අර කාරණා එන්නේ නැහැ. ඒකට අගයකුත් දීලා තියෙනවා මේක ලොකු වැඩක් දිනපතා තෙරුවන් වැඳීම. තෙරුවන් වහන්සේ වැරදි හෝ එපා කියන්න නෙමෙයි සූදානම් වෙන්නේ. අපි අදාළ කටයුත්ත තේරුම් ගන්න නැතුව ඊට වෙනස් ප්‍රාථමික ගණේ යම් යම් නරකයි කියන්න බැරි පුරුදු කරගෙන ඒ තුලින් දුක වසා ගන්න උත්සාහ කරනවා. ඇයි ඔබ මේකට මුහුණ දෙන්න බය? මේක අනිවාර්යයෙන්ම මුහුණ දී අවසන් කළ යුතු දෙයක්. මගහැර අවසන් කළ කිසිවෙක් ලෝකේ නැහැ. මගහරනකොට තව පැත්තකට අහු වෙනවා. අර පවෙන් මගහැරපු මිනිස්සයා පිනට අහු වුණා. පිනෙන් මගහරින මිනිස්සයා ධානයට අහු වෙනවා. ඒ නිසා බුදුරු පැහැදිලි කරලා තිබෙන්නේ මේ ස්යං සුත්තා උපසම්මති. යමක් අසා ඔබ පාලනය කරන ඔබේ ඇතුළත තිබෙනා වූ මේ දුෂ්ට බලවේග වලින් ඔබ නිදහස් වෙනවද?
එතකොට ඒ සඳහා අවධානය යොමු කොටගෙන ධර්ම ශ්‍රවණය කිරීම තුළ ධර්ම දේශනා එකකින් දෙකකින් පහකින් 10කින් ඔබට වැටහෙන්න ගනිවි නේද කරන්න ඕන දේ මොකක්ද කියලා. කරන්න ඕන දේ කිරීම සඳහා තථාගතයන් වහන්සේ නැකතක් හදලා දීලා තියෙනවා. ඔබේ ජීවිතයේ මේ මොහොත. ඔබේ ජීවිතයේ මේ මොහොත ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් උදා වෙන්නේ ඔබට ආවේනිකව හැමෝටම මේ නැකත හරි. සංසුන්ව ඉන්නවාද මේ මොහොතේ? වලලාගත් අතීතයක් අරගෙන ඒක පදනම් කොටගෙන ඔබේ සංසුන්කම නැති කරගෙන නොසන්සුන් වී කලබල වී ආවේගශීලී වී ආරූඪ වී පිස්සු නටනවාද? මිනිසුන් කරන්නේ ඒක තමයි. එසේ ඔබ වෙනස් කරන්නට අදාළ බලවේග ගොඩක් ඔබ චිත්තාභ්‍යන්තරයේ සංගවාගෙන තිබෙනවා. මේවා ඔබට අහු වෙලා නැහැ. මේවා තිබෙන බව තමයි ඔබ නොසන්සුන් වීමෙන් පෙන්වන්නේ. මේවා නැති දවසට ඔබ යංසුත්වා උපසම්මති සැනසීලා ඉඳීවි. එතකොට මේවා ඔබට වද දුන්න බව සහ මේවා අත්‍යවශ්‍ය නොවන බව. මේවායේ පාලනින් මිදිය යුතු බව. එවිට ඔබට සැබෑ ඔබ හමු වෙනවා. දැන් ඔබ වෙලා තියෙන ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාවනේ. ඒ තමයි මම කියන්නේ ඒකනේ. ඒක කෘත්‍රිම ඔබක්. ඒක තියන්න බෑ. වෙනස් වෙනවා. නමුත් ඒවා නැති තැන හමු වෙනවා අත්තාහි අත්තනෝ නාතෝ අත්තානන්තේ පියං ජඤ්ඤා අත්ත දීපා. ඒ අත්ත පදයෙන් පෙන්වන තමා පඨවි හෝ ආපෝ හෝ තේජෝ වායු හෝ කෙස් හෝ ලොම් හෝ නිය හෝ දත් විය නොහැකි. නමුත් මම සම්මා සම්බුද්ධ කියලා බුදුන් වහන්සේ වදාළේ තැනට ඒ මම කය නෙමෙයි. ඒ විදිහට ඔබට තේරෙනවද මේ ලෝකේ තියෙන අභියෝගයන් සම්බන්ධයෙන් ඒවාට ප්‍රතික්‍රියා දක්වන නොසන්සුන් වෙන මනසක් තිබෙන ඔබට ඒ අභියෝග තිබියදී ප්‍රතික්‍රියා දක්වන්නේ නැති තැනටපත් වෙන්න පුළුවන් නම් ඒ උපසම්මති බව. දැන් මේ එන හැම එකටම එකතු වෙලා උපසම්මතිය පුළුවන්ද? නෑ, එන හැම එකටම එකතු වෙනවට තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. නොසන්සිඳ වීම. එකතු වීමෙන් තවදුරටත් අනාගතයේ හැදෙනව ඇරුණාම නිදහස් කරා ඔබට ළඟා වෙන්න ඉඩකඩ සලසා දෙන්නේ නැහැ. එහෙනම් ඔබට වචන දෙකයි දැනගන්න ඕනේ. මේ මොහොතේ ඔබ එන සංකල්පය ඔබට අයිති නැති ඔබ කරගත්ත දුෂ්ට සංකල්පයක්ද? ඒකට ඔබ එකතු වෙන පුරුද්ද ඇති කරගෙන තියෙනවා. දැන් ඔහුට එකතු වීමෙන් ඔබට කවදාවත් දිනුම ලැබෙන්නේ නැහැ. කරන්න ඕන ඔබ ඔහුට එකතු නොවන එක. එකතු වීම එකතු නොවීම. එකතු වීමයි එකතු නොවීමයි දෙක එකපාර කරන්න බෑ. එකතු වුණොත් එකතු නොවීම නැහැ. එකතු නොවීමම නේද? එකතු වෙන්නේ නැත්නම් එකතු නොවීම කියන්නේ එකයිනේ. එකතු වීමෙන් වළකින එක. එතකොට මේ පද දෙක විතරයි නේද ඕන. සමහරට ඔය එකතු වීමයි එකතු නොවීමයි වෙන්න පුළුවන් ඔය අනිත්‍යයි නිට්ටයයි කියන්නේ. එකතු වීමට නිට්ටය කියලා කියනවා, එකතු වීම අනිත්‍ය කියලා කියනවා. සාමාන්‍යයෙන් අඳුර දුරු වීම ආලෝකයේ පැමිණීම කියන එක දෙකක් වශයෙන් නෙවෙයිනේ පෙන්නේ. ආලෝකේ නැති වුණාම අඳුර ආපුවම ආලෝකේ නැහැ. ආලෝකේ එනකොට අඳුර නැහැ. දෙකක් කතා කළාට එකකින් අනික වැහිලා යනවා. ඒ වගේ මේ ජීවිතේ කරන්නා වූ මේ තමන්ට අයිති නැති දේවල් තමන්ගේ බවට පත් කරගෙන ඒ වැය පවතිනා වූ වද වේදනාවන් ටික විඳින එක මිනිස්සු මේ ජීවත් වෙනවා කියලා කරන්නේ මෙහෙම වදයක් කියන එක දකිනවා නම් මේ සංකල්ප ටික පුරුෂ සංකල්ප මහා පුරුෂ සංකල්ප නොව මාර සංකල්ප බව ඔබ දැන හඳුනාගනීවි. මාර සංකල්ප. මේ මාර සංකල්ප සෙවණේ වැඩෙන පුද්ගලයෙක් නිසා නේද ඔබට ලබාගත් ජීවිතයේ මේ සැනසෙල්ල විඳින්න දෙන්නේ නැත්තේ ඔවුන් විසින්. යම් යම් කාලවකවානවලදී යම් යම් අවස්ථාවලදී අටලොව දහමට අදාළ කාරණාවලදී ඔබ කලබලකරුවෙක්, පිස්සෙක්, උම්මන්තකෙක්, නොසන්සුන් පුද්ගලයෙක්
මිනිස්කමට උරුම නැති ගති ඇක්සි තිරිසන්ගත වැඩ කරන්නේ බවට පත් කරනවා. මේ තරම් අමාරුවේ ඔබ අමාරුවේ දාන මාර සංකල්ප ටිකක් ඔබ හිත ඇතුලේ තියාන ඔවුන්ට ඉඩ දෙනවද ඔවුන් පන්න දානවද? අර සංසිඳු වීම කියන එකේ තේරම ඔවුන් එන්නේ නැති විදිහට පන්නලා දාන එක. මේ සඳහා මිනිසා විසින් ගත යුතු ක්‍රියාමාර්ගයේ කල් නොයවා වර්තමානයේදී ගත යුතුයි. කවුරු හෝ තේරුම් අරගෙන වර්තමානයේ මේ ක්‍රියාමාර්ග ගත යුතුයි. එහෙම නැතුව ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ සංකල්පයේ මතු සංකල්පයක් අනාගත සංකල්පයක් පැවිදි වෙලා කරන්න ඕන සංකල්පයක් කියලා මොනවා හරි ක්‍රමයකින් මග හරිනවා නම් ඔබ ඒකං ගාථා පදම් සෙය්‍යෝ නෙවෙයි. ඒකං එක ගාථාවක් ඇති පදයක් අහලා සංසිඳෙන්නේ කියන බුද්ධ වචනේ පිළිගන්නේ නැති කෙනෙක් වෙනවා. මට මතකයි වසර 40කට විතර පෙර අද තරම් මේ දේවල් පිළිබඳ ගැඹුරු දැනුමක් අවබෝධයක් තිබුණෙත් නැහැ. නමුත් දුකින් නැත මෙතන මග මේ තරම් අමාරු නෑ සරලයි කියලා ධර්මදේශනාවක් කරපුවාම මේකට සවන් දුන්න අය. මොකද අපි තාරුණ්‍යයේ හිටපු අය වුන් වැඩි හිටපු අය. එඳයි වැඩි හිටිකම තුළ ඔය කියන තරම් නිවන් දකින්න ලේසිද කියලා ආන්න අරක අමාරු සංකල්පයෙන් බැලුව ඇරුණාම ලේසි සංකල්පයට ආවේ නැහැ. මෙතන අමාරු ලේසි තියෙන්නේ කොතනද කියලා මම දන්නවා. ඔය ගණිතය විද්‍යාව වැනි විෂයන් ඉගෙන ගැනීමේදී තේරෙන්නේ නැතුවම හරි අමාරුයි. තේරෙනකොට අර අමාරු එකම අර මේ භූගෝලයේ ඉතිහාසය දෙක මට ලේසි මට රටකජු වගේ කියලා කියන්නේ අර ගීතයක අන්න ඒ වගේ ඒ ලේසි අමාරු කියන එක නොතේරීම සහ තේරීම තුළ තියෙන දෙයක්. ඉතින් ඔබට ආගමික ජීවිතය අමාරු කරගන්නේ නොතේරෙන හින්දානේ. ලේසි කරගන්නකෝ. මේකට ස්ත්‍රීත්වය හරි පුරුෂත්වය හරි ඇඳුම් මාරු කිරීම හරි ගෙදර වාසය හරි කැලේට යාම හරි ආදී කොට ඇති මේ බාහිර වශයෙන් පවතින දේවල් අත්‍යවශ්‍ය දෙයක් හෝ බාධකයක් වශයෙන් හිතන්න යන්න එපා. එහෙම එකක් ඇත්තටම නැහැ. මේ සම්ප්‍රදාය තුළ අපට පැවරලා තියෙන කරුණක් තිබෙනවා කලක් තිස්සේ. ඒ අර සකස් වුණ සමාජයේ බෞද්ධයගේ ආමිසමය ඕනෑකම් ඉටු කරමින් මේ මග රැකගෙන ආපු වශයෙන් පැහැදිලි කිරීම සඳහා අවධානය යොමු කිරීම. අවධානය යොමු කරගත්තාම අවධානයට එන දේවල් සමාජයට එළු කිරීමෙන් ඔවුනුත් අනුගාමිකයන් වෙන්න වෙනවා. මමත් දේශනා කළාට බෑ මමත් ඒක අනුගමනය කරන්න වෙනවා. ඔබත් තේරුම් අරන් අනුගමනය. අන්නේ අනුගමනීය ප්‍රතිපදාවේ දේශනාව සහ ඇසීම කියන දෙකම වැදගත් වෙන්නේ නැහැ. දේශනා කරන්නේ තේරුම් අරගෙන. ඔබත් එහෙනම් අනුගමනය කරන්න තේරුම් ගන්න ඕන. තේරුම් ගැනීම. මේ සමාජයේ ඇසුරු කිරීමේදී ඔවුන් දක්වන සංකල්පත් එක්කලා ගත්තහම බුදුසමය පිළිබඳ ඔවුන්ගේ තේරුම් ගැනීම කොතරම් විකාර රූපීද? විචිත්‍රවත් කියන්න බෑ ඒක. විචිත්‍ර කියන්නේ ලස්සන කියන එකනේ නෑ විකාර රූපී. අවුල් සහගත. අදාළ තැන්වලට බොහොන දෙන්න හැකියාව නැතිකම. අපි පිළිබඳව ලබාගෙන තිබෙනා වූ අවබෝධය තිබෙන්නේ අවතක්සේරුවක්. අර ලොකු දේවල් කරන්න තියෙනවා කියන සංකල්පය තුළ තමයි බොහෝ දෙනා තාමත් ඉන්නේ. පැවිද්දත් ඕනේ, අටසිලුත් ඕනේ, දසසිලුත් ඕනේ, උපසම්පදා සිලුත් ඕනේ, අටපිරික 100ක් හමාරක් පූජා කරලා තියෙන්නත් ඕනේ. කටින පින්කම් වල සහභාගී වෙලා තියෙන්නත් ඕනේ. කටින අත ගහලා තියෙන්නත් ඕනේ. තව කටින සූර මහලා තියෙන්නත් ඕනේ. එහෙම ලොකු වැඩ. මේව නැත්නම් මේක හම්බ වෙන්නේ නැහැ. එහෙමයි කල්පනා කරන්නේ. නෑ. මේ එකක්වත් අත්‍යවශ්‍ය නොවේ.
බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේද ලංකාවේද ඇමරිකාවේද කියන එක හොයන්නවත් ඕන නැහැ. ඔබ ළඟ සිතට එන දේවල් නිසා අනාගතය හැදෙන්නේ කොහොමද? ඔබේ හිතට එන දේවල් නිසා අනාගතයක් හදන්න නැතුව ඉවර කරන්නේ කොහොමද? මෙපමණමයි දැනගත යුතු. ඔබ ජීවිතේ යම් තාක් දුර ආපු බැවින් දැන් ඔබ යමක් හදාන තියෙනවා සිතට එන්න ඇතුළතින්. ඒ ඔබ අතින් සිදුනා වූ ප්‍රමාදේ වරද මේ ඔබට දැන් වද දෙනවා. බාහිර ලෝකේ තියෙන යම් යම් සිදුවීම් නිසා හේතු ප්‍රත්‍ය නිසා ඔය වද දෙන්නේ බාහිර ප්‍රත්‍ය නෙවෙයි. අර ඔබ ළඟ හදාගත්ත වද කරුව ටික. කුමක්ද බුදුන් වහන්සේ වදාරන්නේ? අන්තරා මලා, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා වදකා, අන්තරා පච්චත්තිකා. අන්න ඇතුලේ ඉන්න ටිකක් ඔබගේ හතුරෝ. මේ හතුරන් ටික තියාගෙන ඔබ සැප හොයන්නේ. ඔවුන් ටික මැරියාම තමයි මේ සංසිඳීම. මේ ඔවුන් ටික මැරියාම බුදුරජාණන් වහන්සේ නම් කරලා තිබෙන්නේ පුද්ගල ඝාතනයක් හෝ මිනිමරුවක් විදිහට නෙමෙයි, කෙලෙස් නැසීම කියලා. කෙලෙස් නැසෙන්නේ මොනවා කරුවොත්ද? ඈත් කරන් හිටියොත්ද, යට කරන් හිටියොත්ද, මග ඇරලා හිටියොත්ද? අන්න එක තේරුම් ගන්න වෙනවා. පුංචි දෙයයි තේරුම් ගන්න ඕනේ. වැඩුණේ කොහොමද? ඔබ ළඟ ලෝභ දේශය හෝ මෝහ, ලෝභ මූලය හෝ දේශ මූලය හෝ මෝහ මූලය නැත්නම් කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය වැඩුණේ කොහොමද? නිකම්ම හිටියනම් වැඩෙනවද? මම හිතා ගන්නවා යම් කිසි පුද්ගලයෙකුට කලකිරීමක් ඇති වෙනවා. දැන් ඔහු කලකිරෙන මොහොතක් ගානේ මම නම් මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ, එක්කෝ ගඟට පයින්නවා නැත්නම් බෙල් වල දා ගන්නවා කියලා මතුරන්න පටන් ගන්නවා. දැන් මේ නැවත නැවතත් සිතීම තුළින් නේද මේක බලවත් වෙලා චිත්තාභ්‍යන්තරයට ගිහින් ආපහු පාලනය කරන්න බැරි තරමට වේගෙන් අන්තිම මොහොතේ එන්නේ. ඒ ආසරෙන් හිතන්න. හැම සංකල්පයක්ම වැඩෙන්නේ එකතු වීමෙන්. එහෙනම් යහපත් සංකල්ප පෝෂණය කරගන්න. නමුත් ලෝභ සංකල්ප, ද්වේෂ සංකල්ප, මෝහ සංකල්ප, ඊර්ෂ්‍යා සංකල්ප, කෝප සංකල්ප එකතු කරන්න එපා. වැඩෙනවා. අන්තිමට ඔබ විසින් පෝෂණය කරපු මේ ව්‍යාග්‍රය ඔබව මරනවා. ඔබ ඇඟට පනිනවා. යම් කිසි ප්‍රසිද්ධියකදී එකපාරට කම්පණයටපත් වුණා මං ජීවත් වෙන්නේ නැහැ කියලා පැන්න ගඟට. නැත්නම් වසකුප්පිය වක් කරගත්තා. ඒ තමයි ව්‍යාග්‍රය ඔබ මරා දැම්මා. ඔබ පෝෂණය කරපො. දැන් මේ පෝෂණය කිරීම වෙනුවට එකට ගන්න තියෙන වචනේ ෂේ කිරීම කියලා. සංගවාත භාෂය කර හැකිද? වෙනත් දෙයක් කරන් ෂේ කර හැකිද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ uppannam කාම විතක්කං, uppannam විහිංසා විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති කියලා කියන්නේ නැහැ. වෙන ක්‍රමයකින් මේක සංසිඳවන්න පුළුවන් නම් උපන් එකට එකතු වෙන්න එපා කියන එකෙන් සංසිඳනවා කියන එක වදාරන්නේ නැහැ. ගැඹුරින් හිතන්න මේ ගැන. ලොකු දෙයක් නෙවෙයි ඒක. ඒ uppannam කාම විතක්කං කියන ව්‍යාපාද විතක්කං, විහිංසා විතක්කං කියන පදේ නාදි වාසේති පදයට වළංගු නැති ස්ත්‍රියක්, පුරුෂයෙක්, ගිහියෙක්, පැවිද්දෙක් ඉන්න බෑ. නාදි වාසයේදී ක්‍රියාත්මක කරනවා නම්. ඒ නිසා ඒක ඇඳුමට සම්බන්ධ, කෙස් කැපීමට සම්බන්ධ, උපසම්පදාවට සම්බන්ධ, අධිශීලයට සම්බන්ධ, වනාන්තරයට සම්බන්ධ එහෙම එකක් නෙවෙයි. ඒක ඕනෑම කෙනෙකුට Taman ජීවත් වෙන ශ්‍රේෂ්ඨ දෙයක්. අන්න එහෙම ඔබ ජීවත් වෙන ශේස්ත්‍රයේ මේ ක්‍රියාකලාපය හඳුනා ගන්න. ඒ ක්‍රියාකලාපය තුළ ඔබේ මේ ජීවිතයට මෙතෙක් ලබා දුන්නා වූ හානි, කරදර, විනාශ, පාඩු ගැන කල්පනා කරන්න. ලෝකෙ සිදුවෙන තුළුත් මිනිසුන්ට සිදුනා වූ හානි, කරදර, පාඩු, විනාශ පේනවා. ඔබටත් මෙතෙක්කල් යම් යම් දේවල් අහිමි කළා නම් මේ අය බව තේරුම් ගන්න. විවාහයේ සන්තෝෂය අහිමි කරලා ඒ දෙදෙනා ඈත් කළා නම්, සහෝදරත්වයේ සුන්දරත්වය හැම කළා වුන් හතරන් බවට පත් කළා නම්, අසල්වාසීන් කවුරු හරි කියන ගතු වහලා වුන් බලන්නේ නැති බවට අයබට පත් කරගත්තා නම්, මෙසේ මේ ඔබට ඉන්ඩෝන පරිසරයේ සතුට නැති කලේ මෙන්න මේ අය විසින් බව තේරෙනවා නම් තව කොච්චරම් හානි කරයිද හිටියොත්. ඒ නිසා නේද ඔවුන්ට බුදුන් වහන්සේ සතුරන් කියලා කියන්නේ.
මේ බුදු සමය තුළ සතුරන් ඝාතනය කියලා තියෙනවා. ඒකට බාහිර ලෝකේ කඩු වෙනකොට මේ සතුර ඔබ චිත්තාභ්‍යන්තරයේ ඉන්නේ උන් සංගවා තබා ඝාතනය කරන්න බෑ. එන්ටර් ඇතුළට පිවිසෙන්ට නොදීමෙන් බැහැර කිරීමේ ක්‍රමයක් මේකේ තිබෙනවා නේද? ඒක දැනගත්තම ඇති නේද? මම ඒකන් අත්ත පදං සෙයියා ගාතාව ගත්තේ යන්නේ එකටයි. අපිත් බොහොම කල් ධර්ම දේශනා සිය ගණන් දහස් ගණන් කරලා තිබෙනවා. නමුත් අපට අද මේක ඔය සූත්‍ර දේශනා පිටු 80ක 90ක තියෙන දේශනා කියනවට වඩා ගාථාපද දෙකකින් කියන එක ලේසි. ඔබටත් වටහා ගන්න ලේසි. අන්න මෙන්න මේ විදිහට මේ හැම දිනාටම ලබාගත් ජීවිතය අහිමි කරන්නේ නැහැ බුදුන් වහන්සේ. ඒකේ සතුට අහිමි කරන්නෙත් නැහැ. නමුත් ඒකේ දුකට ඔබ කැමති නැහැ. ඇයි ඒක අහිමි කරගන්නේ ඉතින්? අහිමි කරගන්නේ. අහිමි කරගන්නකෝ ඒක. ඒක පවතිනා වූ මේ අප්‍රසන්න දේවල් ටික හිමි කරගන්නේ ඇයි? ඒක අහිමි කරගන්නකෝ. ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, නිරෝධගාමී පටිපදාව. දුකට හේතුව නැති උතන මාර්ගය. මේක දුක නැති කරගන්න පාරක් නේද? එහෙම කිව්වම ආයෙත් අර චතුරාර්ය සත්‍ය කියන ලොකු වචනට යනවා. ඒ හින්දා ආයෙත් පාර වරද්ද ගන්න බැරි නෑ. ඒක පාඩම් කර කර ඉන්නේ නැතුව මේ මොහොතට එන කාරණය පිළිබඳව ඔබේ සන්තෝෂය, ප්‍රීතිය, සංසුන් බව වෙනුවට මේ මොහොතට ඔබ වෙනස් කරන්නේ කවුරු විසින්ද කියලා තේරුම් ගන්න. විවේකව ඉඳලා විවේක වේලාවක විවේකව ඉන්න සිනාමුහුසු මොහොනින්තරෝ මේ පුද්ගලයා ගහමරා ගන්න, කපා කොටා ගන්න තැනට වෙනස් ඇති කරන්නේ කවුද? ඒ ආපු සංකල්පය. ඒ සංකල්පයට තමයි විතර්කය කියන්නේ. මේ විතර්කය ඔබට අපෝර දාලා බලවත් කර බැසින් ඔබට එරෙහිව දැන් කටයුතු කරනවා. බුදුන් වහන්සේ කෙලෙස් සතුරන් නැසීම කියන වචනෙන් පෙන්වන්නේ මේ විතර්කය ප්‍රහාණය කිරීම. දැන් හැම විටම විතර්කයේදී ප්‍රහාණය කිරීම වර්තමානයේට වළංගුයි නේද? වැඩ කටයුතු කරන් යන්න ඕන. ඒ වැඩ කටයුතු අස්සේ ඔත්තුකරුවන් දාලා ඉන්නකොට ඔත්තුකරුව වැඩ කර අනිත් අය අස්සේ රිංගනවා වගේ ඇතුළට. මේ වැඩ කටයුතු අස්සේම ඔබට මේ සංසුන්ව ඉන්න දෙන්නේ නැති පුද්ගලයා ඔබ වෙන පැත්තකට ගෙනියන්න මතුවෙලා මෙහෙම කියපන් මෙහෙම කරපන් කියලා උපදෙස් දෙයි. ඔබ මේ කේවට්ටයාගේ උපදෙස් පිළිපදිනවා අද. උමංග ජාතකයේ ඔකට කියන්නේ කේවට්ට උපදෙස් කියලා, වැරදි උපදෙස්. සමහර විට උමංග ජාතකයේ පවතින මහෞෂධ උපදෙස් සහ කේවට්ට උපදෙස් යන ඔබේ හිත තුළ දෙපැත්ත පිළිබඳව විග්‍රහයක් විය හැකියි. ඔබ සිද්ධියක් වශයෙන් එදා වුණ දෙයක් බැලුවට ඒක උම්මංග ජාතකය කියන්නේ ප්‍රඥාව පිළිබඳ විස්තරයක් තියෙන කතාවක්. එනිසා කේවට්ට උපදෙස් පිළිපැදීම පෙළුවහම හැමදාම හානි සිදු වුණා කියලා පෙන්වන්නේ, පාඩුම සිදු වුණා, මෝඩ සංකල්පයක්මයි පෙන්වන්නේ. සේනපුක්කස කාවින්ද දේවින්ද. හැබැයි මහෞෂධ අවඩක් කරන්නේ හරියටම අවශ්‍ය දේ කරනවා. එනිසා ඔබ මේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරනවා කියන්නේ කේවට්ට උපදෙස් පිළිපදිනවා. ඒ කතාව පුරා කේවට්ට උපදෙස් පිළිපදලා හරි ගියයි කියලා පෙන්වන්නේ නැහැ. මහෞෂධ උපදෙස් තමයි ඕන වෙන්නේ. මේක ඔබේ චරිතය බවට පත් කරගන්න. එනිසා බැහැර කළ යුතු අය ජීවිතෙන් බැහැර කිරීමට මේ ජීවිතය යොදාගත යුතුයි, පස්සේ නෙමෙයි ආයේ. මේක තේරුම් ගැනීමේ හැකියාව තිබෙන්නේ ඔබට, අනුගමනය ප්‍රතිපදාව තිබෙන්නේ ඔබට දෙවියන්ට හෝ ප්‍රේතයින්ට හෝ බ්‍රහ්මයින්ට නෙමෙයි. එනිසා මේ සතුරන් එළියට එන වෙලාවට දිගට ගන්න නැතුව බැහැර කරන්න පුළුවන් සංකල්පයක් බුදු සමය උගන්වනවා. එය නැවත නැවතත් ප්‍රගුණ කිරීම තුළ බලවත් වෙනවා. අන්න ඒකං ගාථා පදං සෙය්‍යා. ඒක වෙන්න ඕන එකක් අහලා ඔබ සංසිඳෙනවා නම් දැන් උතුම් නැද්ද? අභ්‍යාසයක් වශයෙන් සතියක් දෙකක් කරලා බලන්න. බලවත් ඔබට දුක් දෙන කාරණා සම්බන්ධයෙන් එකතු වෙලා ගහමරා ගන්න අනේකට වඩා
එකතු නොවීමෙන් ඔබට සැනසීමක් ලැබෙනවද නැද්ද කියලා. මෙයාලට තැන දීපුවම ගේ ඇතුළේ හිතට ඇතුළේ රිංගගෙන ආයෙ එනවා. තැන දීපුවම සිත ඇතුළේ ආයෙ ඔබ. ඉතින් නැවත ඉපදීමේ දුක එතන තියෙන්නේ. ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හිත ඇතුලේ හේතු වශයෙන් තිබෙන නිසා නැවත ඉපදීමේ දුක නෙමෙයිද ඔබ විඳින්නේ. හොඳයි ඒකක්වත් නැත්නම් ලෝක සම්බන්ධ අටලෝ දහමට අදාළ කාරණාවලදී එකක්වත් එන්නේ නැත්නම් දැන් නැවත උපදින්නේ නැත්නම් දුක නෑ නේද? මම එහෙමයි ඒක විග්‍රහ කරන්නේ. ඒ නිසා ඔබට තිබෙනවා අභ්‍යාසයක්. ඔබ තුළ සිටිනා වූ සතුරන් එන්ට හැර එළියට තමා දෙමින් ඝාතනය කිරීම. ඔබේ සැනසීම සඳහා. ඔබ එතකොට ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සරණ කර ගැනීම වෙනුවට ඒවා නැති තවත් තැනක් ඔබ සැබෑ ඔබ හොයා ගනීවි. ඒ ඔබ කෙස් හෝ ලොම් හෝ නිය හෝ දත් හෝ වෙන්න බෑ. බලමු මොකද්ද කියලා. අත්ත දීපා භික්ඛවේ විහෙරත, තමා සරණ කර ගැනීම. ඒ තමා කියන පදයට කෙස් වලින් ලොම් වලින් නිය වලින් ඔබට දීලා තියෙන නමෙන් අර්ථයක් හොයන්න බෑ. නමුත් ඔබට මේ ක්ලේශ ධර්මයන් සරණ කර ගැනීමෙන් මිදෙන්න පුළුවන් නම් එතන තියෙන සරණ තේරේවි. අන්න ඒ තමයි ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. ඒක අර්ථයක් ඇති එක දෙයක් සවන්දී මෙන්න මේ සංසිඳීම ඔබට කරන්න පුළුවන් නම් ඒක මිනිසා සඳහා යෝජනා කළ බුදුන් වහන්සේගේ යෝජනා ක්‍රමයයි, සැරසීමේ යෝජනා ක්‍රමයයි. මේ ප්‍රතිඵලය ඊට පස්සේ ලෝකෙට පුදුම විදිහට බලපානවා. මන්දයත් නොසන්සුන්කමින් ඇති කරන්නා වූ සියලු අවුල් සිතාභ්‍යන්තරේ පවතින්නේ ඒ අවුල් හිතින් නැති වෙනකොට ලෝකය ඉබේම සමාජවාදී වෙයි, ප්‍රජාතන්ත්‍රවාදී වෙයි, මෙත්වාදී වෙයි, සුභවාදී වෙයි, තව වචන ගන්න ශාන්තිවාදී වෙයි. එනිසා අපි මිනිසා හදා රට හදමු. මිනිසාගේ දුර්වලකම් ටික මේ ජීවිතෙන් ඉවත් කර ගැනීම තුළින් මිනිසා හදා රට හදමු. මේ සංකල්පය විශේෂයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වෙන්න ඕන. අන්න අය මේ රට හැදීමට යම්තාක් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නම් කරත්නම් ඒ ව්‍යාපෘති වලින් ලබන්නා වූ ඵලදායීතාවයට වඩා විශාල ඵලදායීතාවයක් මේ ව්‍යාපෘතියෙන් අපට ලබන්න පුළුවන් බව අපි දන්නවා. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතේ කනබොන අඳින හරිහම්බ කරන කාරණයට වඩා ඒවා කරන්න ඕනේ ජීවත් වෙන්න ඕන නිසා විශේෂිත කාර්යයක් බෞද්ධකම තුල බෞද්ධකමේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදු පිදීම තුල මේ මොහොත සතිමත් වීම තුල ඔබට කරන්න තිබෙන බව එහින් ලැබෙන සැනසීම උත්තරීතර බව අර වේදිත පුංචි සතුට වගේ උඩපන්න සතුටට වඩා උත්තරීතර සැනසීමක් බව තේරුම් ගන්නට ඔබටම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා. ඔබ මග ගන්නෙක් බවට මේ ඒකං අත්ත පදංසෙය ඒකං ගාථා පදංසෙය එක ගාථා පදයක් අහලා සංසිඳන මග ගන්නෙක් බවට පත්වීමට මෙම කරුණ උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා කෑගල්ලේ රන්වල සහ බෙරගල පදිංචිව සිටින කරුණා ඉදිරිසිංහ බිරිඳ සමග සහෝදරයන් වන ආර්ය ඉදිරිසිංහ සහ මාලනී ඉදිරිසිංහ යන අය දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර මීට වසර 20කට පෙර පරලොසැපත්වන්ට යෙදුනා වූ ඩී.පී. ඉදිරිසිංහ පියාණන්ට වසර 5කට පෙර පරලොසැපත්වන්ට යෙදුනා වූ කේ.ආර්. පුංචිමැණිකේ මෑණියන්ට සහ වසර 7කට පෙර පරලොසැපත්වන්ට යෙදුනා වූ තලගහයාය ඇවිසූ පියසේන පතිරණ ස්වාමි පුරුෂයා ඒ කරුණාදිසිංහ මහත්මියගේ ඇතුළු මිය පරලෝකියා වූ සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය නම් යමෙක් මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන ජීවිතය සැපවත් කර ගනිත්වා. ඔවුන්ට එයින් මෙදෙන දවසකදී යලි මිනිසත් බව ලැබී කල්යාණ මිත්‍ර සේවනයෙන් සහ සද්ධර්ම ශ්‍රවණයෙන් නිවන් මඟ හෙළි කරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ දුකින් මිදෙන මං පෙත්විවර කරගන්න හේතු ආසනාව වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට සහ දායකත්ව දරන්නා වූ පවුල්වල සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබ චිරජීවනයේ සැලසේවා යන ඔවුන්ගේ ප්‍රාර්ථනයයි.
මුලිදායකත්වයට ධර්ම දේශනා කරවාගෙන ධර්ම දාණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් සාවබෝධයන් මත ඔබ පැතූ පරිදි ඔබගේ පරලෝසිපත් ඥාති වර්ගයාට උපහාරයක් වේවා. පින් කැමති නම් පින් අනුමෝදන් සුවපත් වේවා. ඔබ හැම දෙනාට මේ ධර්ම දානයේ ආනිසංසය සහ අවබෝධය ඔබටත් අනුගමන ප්‍රතිපදාවක් තුළ මේ සංසිඳීමේ සැපත කරා ලං වෙන්නට අවශ්‍ය මගහෙලි කරගන්න හේතු ආසනාව වේවායි අපද ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතයෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දෙනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං